සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි මේ වස්සාන කාලය තුල ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම උතුම් මූලාභයක් වෙනවා. අද දින විශේෂයෙන්ම වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දක්වන්නේ කැනඩාවේ ටොරන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වතුන් විසින් තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් අද ඔබට විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවෙන් මා කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට අයිති කන්ද සංයුත්තේ උතුම් වූ සූත්‍ර දේශනාවක්. පින්වත්නි බුදු කෙනෙක් ලෝකයට පහළ වීම ඊටාම කලාතුරකින් සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දුර්ලභම් මනුස්ස ජීවිතං මනුස්ස ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභ එකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දුර්ලභං සද්ධම්මස්ස වණං සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබීම අතිශයින්ම දුර්ලභ එකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දුර්ලභං ක්ෂණ සම්පatti ක්ෂණ සම්පatti උදා වීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙමත් නැත්නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට යෝනිසෝ මනසිකාරයේ යෙදීම. මේ කරුණු සම්පූර්ණ වීම අපි කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය උදා වීම කියන එකත් අතිශයින්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අතිශයින්ම දුර්ලභයි ලෝකේ බුදුරුන්ගේ ඉපදීම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ උපදිනවා කියන එක අතිශයින්ම දුර්ලභ කාරණාවක්. ඊට හේතුව තමයි බුදු කෙනෙක් ලෝකේ ඉපදිනකොට ලෝක සත්වයාට අනුත්තරීය ධර්මයන් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අනුත්තරීය ධර්මයන් දේශනා කොට වදාළනවා. ඒ කියන්නේ අනුත්තරීය ධර්මයන් කියන්නේ මිනිස්සෙක්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධර්මයන් වලට. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියන්නේ එක්ක මේ ජීවිතයට වඩා උසස් ජීවිතයක් ලබා දෙනවා. එහෙම නැත්නම් දුකින් නිදහස් කරනවා. එහෙම නැත්නම් සංසාර ගමන කෙටි කරනවා. ඒතර මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ අනුත්තරීය ධර්මයන් පහළ වෙන්නේ බුදු කෙනෙක්ගේ පහළවීමත් සමගයි. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කොට වදාරන ධර්මයේ අනුව තමයි මේ උත්තරීතර ධර්මයන් පහළ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලෝකයේ පවතිනවා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධර්මයන්. ඒ තමයි පළවෙනි එක තමයි දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. යම් කිසි කෙනෙක් දකිනවා නම් යම් දෙයක් ඒකෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා නම් ඒ දකින්නේදී උතුම් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම් කිසි දෙයක් දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ දැකිය යුතුයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය දැකීම ඒ මිනිස්යාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එතකොට මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඒතර ඒ අය තමන් කැමති දේවල් දකින්න යනවා. සමහර මිනිස්සු ඉන්නවා සත්තු දකින්න යනවා, නැත්නම්
සමහර අය ඉන්නවා උද්‍යාන දකින්න යනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයින් දකින්න යනවා. විවිධාකාර පිරිස් දකින්න යනවා. නමුත් ඒ කිසි කෙනෙක් කිසි දෙයක් දැක්කා කියලා ඒ දකින්න දෙයින් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ නැහැ. ඒක රාග දේශ මොහ උපදවනවා. රාග දේශ මොහ උපදවන දැකීමක් වෙනවා ඒදී. නමුත් යම්කිසි පුද්ගලයෙක් දකිනවා බුදුරජාණන් වහන්සේව. එහෙම නැත්නම් දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය. ඒතර ඒ දැකීම ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන එකක්. බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ එක වයසක අම්මා කෙනෙක් හිටියා. ඒ වයසක අම්මා සැඩොල් කුලේ. ඒ කියන්නේ කුණු අදිනවා. දුප්පත් කුලයක ඉපදිලා කරන්නේ මොකද්ද? වැසිකිලි කැසිකිලි අදිනේව තමයි කරන්නේ. කිසිම සැලකිල්ලක් නැහැ කාගින්වත්. කිසිම උදව්වක් උපකාරයක් නැහැ කිසි කෙනෙක්ගෙන්. ඉතින් බුදුරජාන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැලුවා මේ ලෝකේ පිහිට වෙන්නේ කාටද කියලා. සාමාන්‍ය බුදුරජාන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් යුතුව ලෝක සත්‍යය දිහා බලනවා. ඒ බලන බුදුරජාන් වහන්සේ දකිනවා මේ ලෝක සත්‍යය කොහොමද කර්මාන් රූපව උපදින්නේ? කර්මාන් රූපව චුත වෙන්නේ කොහොමද? මරුණට පස්සේ කොහෙද උපදින්නේ? එහෙම නැත්නම් අද දිනේ ධර්මය අවබෝධ කරන්නේ කවුද? අද නිවන අවබෝධ කරන්නේ කවුද කියලා තථාගතයන් වහන්සේ දකිනවා. ඒක හරියට මේ වගේ කියනවා. ඝන කළුවර තියෙන දවසක කන්දක් උඩට නගිනවා එක මිනිස්සෙක්. ඒ කන්ද උඩට ගියාම ඒ මිනිස්යාට පේනවා පහළ වෙල්යායේ තියෙන පැල්පත්. ඒ පැල්පත් වල පහන් දැල්වලා තියෙනවා. ඒතර ඒ කන්ද උඩට නැගපු මිනිස්සයා ඇස් ඇති පුරුෂයා දකිනවා දීප්තිමත් ආලෝකයක් පවතින්නේ කුමන නිවසේද කුමන පැල්පතේද කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යය දෙස මහා කරුණා සමාපත්තියෙන් සමවැදිලා බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා අද දිනේ ධර්මය අවබෝධ කරගන්නේ කවුද? අද නිවන අවබෝධ කරගන්නේ කවුද? අද සෝවාන් ඵලයටපත් වෙන්නේ කවුද? අද සංසාර ගමන කෙටි කරගන්නේ කවුද? දෙවියන් අතර උපදින්නේ කවුද? අද මරණයටපත් වෙලා නිරේ උපදින්නේ කවුද? ඒ සියල්ල තථාගතයන් වහන්සේ දකිනවා. එහෙම දැකලා තථාගතයන් වහන්සේ දා ඒ සැඩොල් ස්ත්‍රිය දැකපු ගමන් තථාගතයන් වහන්සේ දැනගත්තා මේ ස්ත්‍රිය මරණයටපත් වෙලා අද දවසේ නිරේ උපදින ස්වභාවයෙන් යුක්තයි. ඉතින් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මොගලන් මහරහතන් වහන්සේ සමග 이르දීන් වැඩියා මේ වයසක අම්මා ඉන්න ස්ථානෙට. ඇවිල්ලා ඒ අම්මා ගමන් කරන පාරේ ඉස්සරහට වඩිනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දැක්ක විතරයි මේ වයසක සැඩොල් ස්ත්‍රිය ඒ මාර්ගයෙන් ඉවත් වෙලා කානුවට බැස්සා. තථාගතයන් වහන්සේ ඉස්සරහට වැඩියා. වැඩම කළා ඒ කාන්තාව ඉදිරියේ හිටගත්තා. එතකොට මහා මොගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් මෑණියනි මේ ඉන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකාග්‍රයි. දිව්‍යංගේ මිනිසුන්ගේ සාසුන් වහන්සේ. එතකොට එහෙම කියද්දී ඒ මව තුල බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීමට ගත්තා. පැහැදීමෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ දේහ ලක්ෂණ දිහා බැලුවා. බලනකොට දැක්ක රන්වන් ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක්කට පස්සේ මේ මව ඊටාම පැහැදීමටපත් වුණා බුදුරජාණන් වහන්සේගේ දේහ කාය දැකලා. ඊටාම පැහැදිලිපත් වෙලා සතුටටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ කාන්තාවට සුගතියේ උපදින්න තරම් පිනක් රැස් වුණා කියලා. ඒ පින රැස් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ එතනින් ඉවතට වැඩියා. සුළු මොහොතයි ගියේ. ගව දෙනක් ඇවිල්ලා මේ කාන්තාවට ඇනලා මේ වයසක අම්මා මරණයටපත් වුණා. සුගතියේ ඉපදුනා. නිරේ යන්න ගියපු කෙනා සුළු මොහොතක් තථාගතයන් වහන්සේගේ ශරීරය දැකලා, ශ්‍රී දේහය දැකලා, පැහැදීම හටගෙන, රූපකාය දැකලා, පැහැදීම හටගෙන දෙවියන් අතර ඉපදුනා.
ඒතර දැකීම අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ තථාගතයන් වහන්සේ දැකීම. දැකීම අතර ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රාවක මහා සංඝරත්නය දැකීම. ඒ වගේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයන් පහළ වෙන්නේ අනුත්තර වූ ධර්මයන් පහළ වෙන්නේ තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමත් සමගයි. ඒ වගේම ලෝකයේ පවතිනවා ශ්‍රවණය කිරීම. එක එක දේවල් අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ පවතිනවනේ විවිධ දේවල්. කතා පවතිනවා, දේශනා පවතිනවා, එක එක නාට්‍ය කියයි, සින්දු කියයි. මේ ඔක්කොම මිනිස්සු අහන්න පුරුදු වෙනවා. නමුත් ඒ කිසි දෙයකින් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. දවසක් සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ අහන්න මිනිස්සු පොරකකා එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ මිනිස්සු තමන්ගේ කටයුතු සියල්ල පසකලා තමන්ගේ හිත යොමු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහන්න. පැහැදීමෙන් යුතුව ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය අහනවා. ඔය අතරට දවසක් හොරු දෙන්නෙක් ආවා. මේ හොරු දෙන්න අර මිනිස්සු බණ අහනකොට මිනිස්සු මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී කන් යොමාගෙන ඉන්නකොට අවධානය මේ පැත්තට යොමු වෙලා තිනකොට බුදුරජාණන් වහන්සේ දෙසට අවධානය යොමු වෙලා තියෙන අවස්ථාවේ මේ හොරු දෙන්න මොකද කරන්නේ? හිමීට අර බණ අහන අයගේ මුදල් පසුම්බිය හොරකම් කරනවා. එතකොට මේක දිගටම කරන් ගියා. දවසක් මේ හොරු දෙන්න ගිහිල්ලා බණ මේ මිනිස්සු බණ අහන වෙලාවේ මුදල් හොරකම් කරන්න ගියේ. එක හොරෙක් කල්පනා කරා මේ මොකක්ද දන්නේ මේ අද කියන්නේ කියලා කන් යොමු කරා. ඒ මිනිස්යාගේ වාසනාව කියන්නේ තථාගතයන් වහන්සේ දැක්කා. තමන්ගේ ඥාණයෙන් දැක්කා අද ධර්මය අවබෝධ කරන්නේ මේ හොරා කියලා. ඉතින් තථාගතයන් වහන්සේ ඊට අනුරූපව ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයේ ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරී යෙදිලා ඒ හොරා එම ස්ථානයේදී සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිරී අචල ප්‍රසාදයටපත් වෙනවා. ධර්මයේ කිරී අචල ප්‍රසාදයටපත් වෙනවා. ශ්‍රාවක මහා සංඝරත්නයේ කිරී අචල ප්‍රසාදයටපත් වෙනවා. ආර්යකාන්ත සීලෙන් යුක්ත වෙනවා. තමන් රකින්න සීලයේ පිරිසිදුව රකින්නවා. නොකැලැල්ලුව. ඒ වගේම ආර්ය න්‍යාය වැටහෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු නැතිවීමින් නැතිවලා යනවා කියන න්‍යායය වැටහෙනවා. එතකොට මේ හොරාට ශ්‍රවණය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ලැබුණා. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. සංසාර ගමන කෙටි වුණ ආත්ම හතකට ශ්‍රවණය කිරීම අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ වගේම ලෝකේ පවතින ලැබීම් එක එක දේවල් ලබනවා. සමහර අය ලබනවා ඉඩකඩම් ලබනවා, සමහර අය අධ්‍යාපනයක් ලබනවා, සමහර කෙනෙක් බිරිඳක් ලබනවා, ස්වාමියෙක් ලබනවා, දරුවෝ ලබනවා, යාන වාහන ලබනවා. එක එක දේවල් ලබනවා, තනතුරු ලබනවා. නමුත් ලැබීම් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රද්ධාලාභේ ලැබීම. බුදුරජාණන් වහන්සේ කාලේ එක දරුවෙක් හිටියා මට්ට කුණ්ඩලී කියලා. අසනීප වෙලා, ලෙඩ වෙලා, මරණාසන්න මොහොතේ තමන්ගේ පියා විසින්ම ඒ දරුවව දැන් එළියේ ගෙපිලේ ඇඳක් දාලා මරණාසන්න මොහොතේ එළියට දාලා. ඉතින් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ දැක්කා මේ පුතාට දිව්‍ය ලෝකේ යන්න තරම් කුසල ධර්මයක් උපද ගැනීමේ හැකියාව තියෙනවා. තථාගතයන් වහන්සේ මොකද කරේ? 이르දීන් රූපකාය තථාගතයන් වහන්සේ රූපකාය දකින්න සැලැස්සුවා. ඒ මොහොතේ ඒ දරුවා තථාගතයන් වහන්සේගේ රූපකාය දැකලා ශ්‍රද්ධාවට පැමිණියා. ශ්‍රද්ධාලාභය ලැබුවා. මරණයටපත් වෙලා සුගතියේ ඉපදුනා. ඒතර ලැබීම් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ රාග ද්වේෂ මෝහ දුරු කරපු උතුමන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාලාභය ලැබීම. තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ රාහතන් වහන්සේලා කෙරෙහි හෝ පැහැදීම හට ගැනීම.
ඒ වගේම ලෝකේ පවතින ඉගෙනීම්. ඒ ඉගෙන ගැනීම දේවල් පවතිනවා. අපි කියන්නේ එක එක විද්‍යාවන් පවතිනවා. අනාර්ය විද්‍යාවන්. ඒ ඉගෙන ගැනීම දැන් අපි හිතමුකෝ එක එක විද්‍යාවන් තියෙනවානේ. රසායනික විද්‍යාව කියයි, භෞතික විද්‍යාව කියයි, තර්ක ශාස්ත්‍රය කියයි, එක එක විද්‍යාවන් පවතිනවා. නමුත් ඒ සෑම දෙයකින්ම උත්තරීතර භාවයට පත් කරන දෙයක් නෙවෙයි. ඒ සෑම දෙයක්ම. ඒ සෑම දෙයක්ම සකස් වෙලා තියෙන මේ සංසාරේ ගමන් කරන සත්‍යයට. සංසාරේ නිදහස් වෙන මාර්ගය නෙවෙයි ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් බුදු කෙනෙක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාණයෙන්, ස්වම්භූ ඥාණයෙන් වෙන කෙනෙකුගේ උපකාරකින් තොරව, පරෝපකාර රහිතව තමන් විසින්ම තමන්ගේ ඥාණයෙන් සීල සමාධි ප්‍රඥා දිනු කරලා අරහත්ත්වයටපත් වෙනවා. ඒත් ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඉගෙනීම් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ සීල සමාධි ප්‍රඥා දිනු කරන්න ඉගෙන ගැනීම. හේතුව තමයි අකුසල ධර්මයන් දුරු කරලා කුසල ධර්මයන් උපදවලා ඒ ඉගෙන ගන්න ධර්මයේ අනුව තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා වඩන ආකාරය ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ පුරුදු කරන කෙනාගේ හැකියාව මත තමන්ට එක්ක සංසාර ගමන කෙටි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුගතිය උපතක් කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තමන්ගේ හැකියාව මත. තමන් රැස් කරපු පින මත. ඒ වගේම ලෝකයේ පවතිනවා සේවය කිරීම. සේවය කිරීම කියන අපි කතා කරොත් සමහර කෙනෙක් රජයට සේවය කරනවා. සමහර කෙනෙක් සේවය කරනවා පෞද්ගලික ස්ථානවලට. ඒ සේවය කිරීම කුමන ආකාරයෙන් කරත් සිදු කරත් ඒ කිසිම දෙයකින් උත්තරීතර භාවයට පත් කර වෙන්නේ නැහැ. කෙනෙක් සේවය කරන බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ උපස්ථානය කරනවා. කෙනෙක් සේවය කරනවා සංඝයා උදෙසා සංඝ උපස්ථානය කරනවා. ඒතර ඒ ආකාරයෙන් සේවය කරොත් උපස්ථානය කරොත් එහෙම නැත්නම් අපි හිතමුකෝ බෝධින් වහන්සේට උපස්ථාන කරනවා. චෛත්‍ය රාජන් වහන්සේ නමකට උපස්ථාන කරනවා. ඒ රැස් වෙන පින අනුව කුසලයේ අනුව තමන්ව සුගතිය කරා ගෙනියනවා. ඒතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙසා උපස්ථාන කිරීම, සේවය කිරීම. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ධර්මයට. එහෙම නැත්නම් ශ්‍රාවක මහා සංඝරත්නයට සේවය කිරීම, උපස්ථාන කිරීම. රාග දේශ මොහ දුරු කරන වැඩපිළිවෙලට පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම, සේවය කිරීම. ඒ වගේම විවිධ දේවල් ලෝකයේ මිනිස්සු හිතනවා, කල්පනා කරනවා. ඒ කල්පනා කරන දේවල් ගැන දේවල් අතරින් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කිරීම. එහෙම නැත්නම් ධර්මයේ ගැන කල්පනා කිරීම. එහෙමත් නැත්නම් ශ්‍රාවක මහා සංඝරත්නය ගැන කල්පනා කිරීම. මිනිස්සු කල්පනා කරනවානේ ගෙවල් දොරවල් ගැන කල්පනා කරනවා, යාන වාහන ගැන කල්පනා කරනවා, ඉඩකඩම් ගැන කල්පනා කරනවා, රැකිරක්ෂා ගැන කල්පනා කරනවා. ඒ කිසි දෙයකින් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ නැති ස්වභාවයෙන් යුක්තයි. නමුත් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා නම්, බුදු ගුණ හිතනවා නම්, සුළු මොහොතක් නම් බුද්ධානුස්සතිය යෙදෙනවා නම්, යම් කිසි කෙනෙක් ධර්මයේ ගැන කල්පනා කරනවා නම්, යම් කිසි කෙනෙක් ශ්‍රාවක මහා සංඝරත්නය ගැන කල්පනා කරනවා නම් ඒකයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකින් තමන්ව සංසාර ගමනේ නිදහස් කරනවා. සංසාර ගමන කෙටි කරනවා. සුගතිය කරා ගෙනියනවා. අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර දේශනාවක් පේන පිණ්ඩූපම සූත්‍රය. ඒ දිනවල භාගතුන් වහන්සේ වැඩ සිටියේ අයෝධ්‍යා නගරයේ. ඉන්දියාවේ අයෝධ්‍යා නගරයේ ගංගා නදී තීරයේ. ගංගා නදිය ආසන්නයේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ගංගා නම් ගඟ ආසන්නයේ පෙන ගොඩවල් ගොඩ ගහලා තිනවා. ගංගා ජලය වැටුණාට පස්සේ පෙන එකතු වෙලා පෙන කඳු හැදිලා තිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි,
ඒක මෙන්න මේ වගේ දෙයක්. මේ ගංගා නදියේ ලොකු පෙනගුලි මතුවලා තිනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මේ පෙන දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා හිතනවා මේ නුවණැති පුරුෂයා විමසා බලනවා. එතකොට එයාට පේනවා මේ පෙනගුලි වලින් කිසිම සාරයක් නැහැ. මේ පෙනගුලි වලින් කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ. පෙනගුලි තුච්ච දෙයක් හැටියට දකිනවා. ඒ වගේ මහණෙනි මේ රූපය අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා ආධ්‍යාත්මේ වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා දුර තිබෙන රූපයක් වේවා ළඟ තිබෙන රූපයක් වේවා හීන ප්‍රනීත සියලු රූප ගැන මේ පෙන ගොඩක් වගේ දකින්නවා නුවණැති පුරුෂයෙක් අසාර දෙයක් හැටියට දකින්නවා රූපේ පේන්නෙම ඒ විදියට නුවණින් කල්පනා කරන පුරුෂයෙක් පෙන ගොඩක් වගේ රූපේ දැක්කනම් රූපේ දකින්නෙම අසාර දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන් දකිනවා නම් එයාට බොහෝ යහපත සැලසෙනවා රූපේ ඇති හරය මොකක්ද කියලා දකිනවා නම් අන්න ඒක තමයි මේ පෙන ගොඩකින් මේ පෙන ගොඩක් දැකලා නුවණැති පුරුෂයෙක් කල්පනා කරන්න ඕනි ආකාරය කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රූපේ දිහා පෙන ගොඩක් වගේ දකින්න කියලා. ඇත්තටම කල්පනා කරොත් මේ රූපය කියන එක පෙන ගොඩක් හා සමානයි. දැන් අපි ඉපදුනා දිනින් දින වයසට යනවා, ලෙඩ වෙනවා, මරණය කරා යනවා. හරියට මේ ජීවිතය මේ ලැබිලා තියෙන ශරීරය ඇත්තටම බැලුවොත් පෙන ගොඩක් ආකාරයෙන් තමයි පේන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔන්න පොඩි කාලේ ගත කරා. අපි හිතමුකෝ අපි මව් කුසෙන් බිහි වෙලා අවුරුද්ද 2 3 නේ අවුරුදු 5 අවුරුදු 10 අවුරුදු 20 ඔහොම ගත කරලා ටික කාලයක් යනකොට ආයෙ වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා. නැවත උපතක් කරා යනවා. කර්මානුරූපව අපි රැස් කරපු කර්මයට අනුව උපතක් සඳහා රැස් කරපු කර්මයට අනුව නැවත උපතක් කරා යනවා. අපි කර්මානුරූපව මනුස්ස ලෝකෙන් චුත වෙනකොට අපි රැස් කරේ කර්මයක් නිරේ උපදින්න නම් ඒ කර්මානුරූපව අපි නිරේ උපදිනවා. අපි කර්ම රැස් කරලා තින්නේ දෙවියන් අතර උපදින්න නම් අපි කර්මානුරූපව දෙවියන් අතර යනවා. අපි කර්ම රැස් කරේ මනුස්ස ලෝකේ මිනිසෙක් වෙන්න නම් කර්මානුරූපව මනුස්ස ලෝකෙට එනවා. තිරිසන් සතෙක් වෙන්න කර්ම රැස් කරලා තිනවා නම් කර්මානුරූපව තිරිසන් ලෝකේ. പ്രേත ලෝකේ പ്രേතෙක් වෙන්න නම් කර්මය සකස් වෙලා තින්නේ කර්මානුරූපව අපි പ്രേත ලෝකේ උපතක් කරා යනවා. අසුර ලෝකේ උපදින්න නම් කර්මය සකස් වෙලා තින්නේ අපි කර්මානුරූපව අසුර ලෝකේ උපදිනවා. එතකොට මේ කර්මානුරූපව අපි ඉපදුනාට පස්සේ අපිට ලැබෙනවා රූපයක්. අපි මනුස්ස ලෝකේ මනුස්ස රූප කර්මානුරූප මනුස්ස ජීවිතයක් ලැබුවා. අපිට මනුස්ස රූපයක් ලැබුණා. අපි කර්මානුරූප දෙවියන් අතර ඉපදුනා නම් අපි දෙවියන්ට අදාළ රූපයක් තමයි ලැබෙන්නේ අපිට. අපි කර්මානුරූප බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා නම් බ්‍රහ්මයකට අදාළ රූපයක් තමයි අපිට ලැබෙන්නේ. නිරේ ඉපදුනා නම් නිරිසතෙක්ට අදාළ රූපයක්. പ്രേත ලෝකයේ ඉපදුනා නම් പ്രേතෙක්ට අදාළ රූපයක්. ඒ ආකාරයෙන් අපිට කර්මානුරූප සකස් වෙන විදිහට අපි රූපය සකස් වෙනවා. ඒ කෙසේ වුණත් ඒ සකස් වෙන රූපය අනිත්‍ය වූ එකක්. ඒ රූපය දුක් වූ එකක්. ඒ රූපය අනාත්ම වූ එකක්. ඒ රූපය මම මාගේ මගේ ආත්මයේ වශයෙන් පවත්වන්න බැරි වූ දෙයක්. මම මාගේ මගේ ආත්මය කියන දෙයකින් හිස් වූ දෙයක්. ශූන්‍ය වූ දෙයක්. රූපේ gaduwak වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. gaduwak වගේ බලන්න කියනවා. හුලක් වගේ බලන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේදී පෙන ගොඩක් වගේ බලන්න කියලා. මේ දේශනාවේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ රූපේදී පෙන ගොඩක් වගේ බලන්න කියලා. දැන් මේ පෙන ගොඩක් ගත්තම පෙන ගොඩක ඇති හරය සාමාන්‍යයෙන් පෙන ගොඩක් හටගෙන වෙනස් වෙලා නැති වෙලා යන දෙයක්. පෙන ගොඩක් කියන්නේ දුග දහමන කිසිම සාරයක් නැති හරයක් නැති අරටුවක් නැති හිස් වූ දෙයක්. ඒතර ඒ ආකාරයෙන් රූපේ දිහා බලනවා නම් ඒ රූපේ ආදීනව බලනවා නම් අපි රූපේ කෙරෙහි ඇලීම අපතුලින් නැති වෙලා යනවා.
රූපේ කෙරෙහි යම් තෘෂ්ණාවක් පවතිනවා නම් ඒ තෘෂ්ණාව නැති වෙලා යනවා. රූපේ කෙරෙහි යම් බැඳීමක් පවතිනවා නම් ඒ බැඳීම නැති වෙලා යනවා. රූපේ කෙරෙහි යම් ආසාවක් පවතිනවා නම් ඒ ආසාව නැති වෙලා යනවා. රූපේ යථා ස්වභාවය දකින්න නිසා. ඒතර රූපයෙන් නිදහස් වුණොත් අපි නැවත රූපයක් ලබන්නේ නැහැ. තෘෂ්ණාව ඡය වීම තණ්හක්කය නිබ්බානන්ති උච්චති. තෘෂ්ණාවේ ඡය වීමමයි නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තෘෂ්ණාවේ ඡය වීම නිවනයි. තෘෂ්ණාවේ ඡය වීම නිවනයි. ඒතර රූපයේ දිහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පෙන ගොඩක් වගේ බලන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපයේ දිහා සීවතිකාකාරයෙන් බලන්න. ඒ කියන්නේ මේ රූපය අපි ජීවත් වෙලා ඉඳලා මේ මැරුණට පස්සේ රූපයට මොකද වෙන්නේ? අපේ ශරීරයට මොකද වෙන්නේ කියලා නවසීවතිකාකාරයෙන් බලන්න කියනවා. අපි සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණට පස්සේ අපේ ශරීරයට මොකද වෙන්නේ? ඉස්සලාම දවස් 2-3ක් යනකොට මේ ශරීරේ ඉදිබෙන්න පටන් ගන්නවා. ඉදිමිලා ටික දවසක් යනකොට මේ ශරීරේ නිල් පාට වෙනවා. මේ ශරීරයේ තියෙන ලේ ස්වභාවය කළු පාටට හැරෙනවා, නිල් පාට වෙනවා. ඊට පස්සේ මේ ශරීරයෙන් ඇස් වලින්, නාසයෙන්, කටෙන්, කන් වලින් විවිධ ස්ථාන වලින් සැරව ගලන්න පටන් ගන්නවා මේ ශරීරේ. ඒ ඉදිමිච්ච, නිල් වෙච්ච සැරව ගලන ශරීරේ ටික දවසක් යනකොට මේ ශරීරේ මස් අයින් වෙලා යනවා. ඒ ශරීරේ මස් අයින් වුණාට පස්සේ මේ ශරීරයේ ඇටසැකිල්ලත් නහරවලුත් එකට සම්බන්ධ වෙලා පවතිනවා. ටික දවසකින් මොකද වෙන්නේ? නහරවැල් ටිකක් දිරලා යනවා. ඇටසැකිල්ල සම්බන්ධ වෙලා පවතිනවා. තව කාලයක් ගත වෙනකොට ඒ ඇටසැකිල්ලත් විසිරලා යනවා. හිස් කබල වෙන පැත්තක, අතේ ඇට වෙන පැත්තක, පාදයේ ඇට වෙන පැත්තක, උකුල් ඇට වෙන පැත්තක, කලව ඇට වෙන පැත්තක, ඇඟිලි ඇට වෙන පැත්තක, ඉල ඇට වෙන පැත්තක ශරීරයේ ඇටසැකිල්ලත් විසිරලා යනවා. විසිරලා ගිහිල්ලා ඒ ශරීරයේ ඇටසැකිල්ල දිරන්න පටන් ගන්නවා. රූපයට සිදුවනදී රූපයේ පෙන ගොඩක් ආකාරයෙන් විසිරලා යන ආකාරය, රූපයේ හිස් ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, තමන් වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය, අපි ස්ථිරයි ආත්මයි කියලා පවත්වගෙන ඉන්න අපේ ශරීරයේ අපි ශක්තිමත්ම කොටස කියලා හිතන මේ ඇටසැකිල්ල විසිරීලා ගිහිල්ලා දිරලා හුණු වෙලා පොළොවට පස් වෙලා යනවා. මේ ශරීරයේ මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරය ඉදිමිලා, නිල් වෙලා, කුණු වෙලා, සැරව ගලලා, මස් අයින් වෙලා, නහරවැල් අයින් වෙලා, ඇටසැකිල්ල මතු වෙලා, ඇටකටු විසිරීලා පොළොවට පස් වෙලා යනවා. රූපේ අනිත්‍ය ස්වභාවය. අපි ශේෂ්ඨයි කියලා හිතන මේ ශරීරය මහා සම්පත් ඇති සත්වයින් පවා මේ ස්වභාවයටපත් වෙනවා. බුදුවරු ඊට පස්සේ බුදුවරුන්ගේ ශරීරයත් අනිත්‍ය වෙලා යනවා. රහතන් වහන්සේලාගේ ශරීරයත් අනිත්‍ය වෙලා යනවා. රජවරු, සිටුවරු සියලු දෙනාගේම ශරීරය මේ අනිත්‍ය ස්වභාවයට ලක් වෙනවා. රූපේ අනිත්‍ය ස්වභාවයට ලක් වෙනවා. පෙන ගොඩක් වගේ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උපමාව වෙනස් වෙන්නේ නැහැ. පෙන ගොඩක් වගේ කියලා දේශනා කරා නම් ඒ දේශනා කරපුදී කිසිම ආකාරයකින් වෙනස් බවටපත් වෙන්නේ නැහැ. රූපේ ඒකාන්තයෙන් පෙන ගොඩක් වගේ. බුදුරජාණන් වහන්සේ ඒ වගේම දේශනා කරනවා මේ රූපය පිළිබඳව භාවනා ක්‍රම 14ක් දේශනා කරලා තියෙනවා. රූපේ උපයෝගී කරගෙන සිදු කරන භාවනා. ආනාපාන සතිය, ඉරියාපතය, ඊට පස්සේ සති සම්පජාඤ්ඤය, ධාතු මනසිකාරය, ඊට පස්සේ අසුභ භාවනාව, නවසීවිතික, ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ රූපය උපයෝගී කරගෙන රූපයේ කෙරෙහි කලකිරීම පිණිස භාවනා ක්‍රම 14ක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි අහලා තිනවා ඒ කාලේ අන්දවනේ වැඩ හිටියා සුභාතෙරින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ ඒ ජේතවනාරාමයේ ආසන්නයේම අන්දවනේ සුභාතෙරින් වහන්සේ වැඩ හිටියා. ඒ සුභාතෙරින් වහන්සේ දවසක් සල්ලාලෙක් ඇවිල්ලා සුභාත තෙරින් වහන්සේගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා.
ශාරීරියේ අලංකාරය වර්ණනා කරන්න පටන් ගත්තා. ඒතර සුභා තෙරින් වහන්සේ රහත් තෙරින් වහන්සේ කියනවා පින්වත මට තේරෙන්නේ නැහැ කියන ඔබ ඔය කියන දේ. මේ අසාර වූ හිස් වූ ශාරීරිය පිළිබඳව ඔබ කියන දේ මට තේරෙන්නේ නැහැ. කිනේ සල්ලාලයා සුභා තෙරින් වහන්සේගේ ශාරීරික ස්වභාවය ඇස්වල ස්වභාවය වර්ණනා කරන්න පටන් ගත්තා. ඒතර සුභා තෙරින් වහන්සේ කියනවා මට මේ ශාරීරියේ පෙහින්නේ රූකඩයක් වගේ. නූල් කෑලි වලින් අල්ලලා නටවන රූකඩයක් වගේ. ඒතර සුභා තෙරින් වහන්සේ දේශනා කරනවා මම මේ රූකඩයක් කඩා බිඳලා දැම්මා. ඒ රූකඩේ නටවන නූල් කෑලිත් කඩා බිඳවලා දැම්මා. ඒ කියන්නේ සුභා තෙරින් වහන්සේ දේශනා කරනවා රූපේ කෙරෙහි තෘෂ්ණාව සිඳ බිඳ දැම්මා. රූපේ කෙරෙහි ආසාව සිඳ බිඳ දැම්මා. නිස්සාර වූ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ තමන්ගසගේ පවත්වන්න බැරි හිස් වූ පෙන ගොඩක් වගේ පවතින මේ රූපේ කෙරෙහි තෘෂ්ණාව සිඳ බිඳලා දැම්මා කියනවා. දර කෑලි ටිකක් විසිරුවලා දානවා වගේ ඒ රූපේ කෙරෙහි තියෙන ආසාව දුරු කළා දැම්මා කියනවා. යම් කිසි කෙනෙක් රූපේ කෙරෙහි ආසාව දුරු කරොත්, රූපේ කෙරෙහි තණ්හාව දුරු කරොත්, ඒකාන්තයෙන් මෙයාට ධර්මී පිළිසරණ ලැබෙනවා. ඒකාන්තයෙන් රූපේ කෙරෙහි තෘෂ්ණාව බැහැර වුණොත්, තෘෂ්ණාව ඡය වීම සම්පූර්ණ කරොත් නිවන අවබෝධ වෙනවා. රූපේ කෙරෙහි. ඒ වගේම පවතිනවා අපේ ජීවිතේ වේදනාව, සංඥාව, සංස්කාර පවතිනවා, විඥානය පවතිනවා. මේකට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සියල්ලටම කෙටියෙන් කියනවනම් පංච උපාදානස්කන්ධය. ඒතර මේ පේන පින්ඩූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපයේ තියෙන ආදීනවේ. රූපයේ තියෙන ආදීනවේ. පෙන ගොඩක් වගේ කොහොමද රූපය විනාශ වෙලා යන්නේ? අස්සාර වූ බව. රූපයේ තියෙන ශුන්‍ය වූ බව. තමන් වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය. දිනක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකෝටේ පර්වතේ වැඩ ඉන්න ගමන් භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා. පින්වත් මහණනි ඔබට පේනවද අර වේපුල්ල පර්වතය? මහා විශාල පර්වතයක් වේපුල්ල පර්වතය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි මිනිසෙක්ගේ කල්පයක් තුල මැරෙනකොට ඉතිරි වෙච්ච ඇටසැකිල්ල දිරන්නේ නැත්නම් ගොඩ ගැහුවොත් කල්පයක් තුල ඒ ඇටසැකිලි ගොඩ ගැහුවොත් මේ මහා වේපුල්ල පර්වතයට වැඩි කියනවා. එච්චර විශාලයි කියනවා. එච්චර වාර ගණනක් මිනිස්සෙක් නැවත නැවත උපදිනවා. නැවත නැවත රූපයක් ලැබෙනවා. අපි දැන් මේ ජීවිතේ ලැබුවා. රූපයක් ලැබිලා තිනවා අපිට. ඇස කන නාසය දිවකය මනස ලැබිලා තිනවා. රූපයක් ලැබිලා තිනවා. ශරීරයක් ලැබිලා තිනවා අපිට. කලින් ජීවිතවලත් මේ විදිහම තමයි. ශරීරයක් ලැබුණා. ආත්ම 100 ගණන් ගත්තත් දහස් ගණන් ගත්තත් ඒ සෑම අවස්ථාවකම අපිට රූපයක් ලැබිලා තිනවා. රූපෙන් නිදහස් වෙලා නැහැ අපි. අනාගතය ගත්තත් ඊළඟ ජීවිතේ වේවා ආත්ම 100කින් වේවා ආත්ම 1000කින් වේවා කොපමණ කාලයක් ගත වුණත් අනාගතේ අපිට රූපයක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ අපි රූපෙහි කෙරෙහි චන්දරාගයෙන් බැසගෙන තියෙන නිසා. අපේ ආධ්‍යාත්මික රූපේ වේවා තමන්ගේ කියලා හිතන රූපේ ගැන වේවා. බාහිර රූප තමන්ගේ දෙමාපියෝ සහෝදරයෝ ඥාතිත මිත්‍රාදීන් ස්වාමියා බිරිඳ දරුවෝ බාහිර රූප කෙරෙහි තෘෂ්ණාව පැවතීම හේතු කරගෙන වේවා. ඒ සියලු දේවල් නිසා තෘෂ්ණාව හට ගන්නවා. රූපේ කෙරෙහි තෘෂ්ණාව පැවතීම නිසා නැවත රූපයක් ලැබෙනවා. ඒ වගේම හීන ලෝකවල තියෙන රූප කෙරෙහි තෘෂ්ණාව පැවතුනත් රූපයක් හට ගන්නවා. ප්‍රනීත රූපයක් කෙරෙහි තෘෂ්ණාව හටගත්තත් නැවත රූපයක් ලැබෙනවා. දැන් අපිට හොඳට කල්පනා කරලා බැලුවොත් එක එක කාලවලට එක එක අවස්ථාවලට අපි මුහුණ දෙනවා. එක කාලයකදී සුනාමියක් ආවා. හොඳට දැක්කා මිනිස්සු මැරිලා මේ පෙන ගොඩන් වගේ කුණු වෙලා ගියා. ජරාවටපත් වෙලා මැරිලා. පෙන ගොඩක් වගේ සිඳී විදී ගියා. රූපේ ආදීනවේ. දකින්න ලැබුණා. දැන් ඔන්න වසංගත රෝගයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙනවා. රූපේ ආදීනවේ දකින්න ලැබෙනවා. එතකොට කොයි කාලේ මරණයටපත් වුණත් ඒකෝ මව් කුසේදී මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
කුඩා වයසේදී මරණයටපත් වෙන්න පුළුවන්. මැදි වියේදී මරණයටපත් වෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා මරණයටපත් වෙන්න පුළුවන්. රූපයක් ලැබුණා නම් ඒකාන්තයෙන්ම මරණය උරුමයි. රූපයක් ලැබුණා නම් ඒකාන්තයෙන් වයසටපත් වීම උරුමයි. ජරාවටපත් වීම උරුමයි. රූපේ ආදීනව සහිතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම ඒකාන්තයෙන්ම රූපේ කියන්නේ පෙන ගොඩක් වගේ සිඳී බිඳී යන දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ විදිය දෙයක්ත් තියෙනවා. ඒ තමයි සරත් කාලයේට ලොකු වැහි බින්දු වැටෙනවා. වැස්ස එනකොට. වැස්ස එනකොට වැහි බින්දු වැටෙනකොට ඒ වතුරට වැහි බින්දු වැටෙනකොට දිය බුබුලු හට ගන්නවා. දිය බුබුලු හට ගන්නකොට මොකද වෙන්නේ? ඒ දිය බුබුලු හටගෙන වෙනස් වෙලා පුපුරලා යන ආකාරයේ මිනිස්සෙක් ඒ දිහා බලාගෙන ඉන්නවා. නුවණැති මිනිස්සෙක්. නුවණැති මිනිස්සෙක් කල්පනා කරොත් විඳීම මෙන්න මේ ආකාරයෙන් කියලා. ඒ කියන්නේ වර්තමානයේ පවතින, අනාගතයේ පවතින, අතීතයේ පැවති, හීන ප්‍රනීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර සියලු විඳීම් විමසා බලනවා නම් ඒ විඳීම් දිහා බැලුවොත් ඒ නුවණැති පුරුෂයාට තේරුම් ගන්න පුළුවන් මේ විඳීම කියන එක නිස්සාර වූ දෙයක්, හිස් වූ දෙයක්, තමන් වශයෙන් පවත්වන්න බැරි වූ දෙයක් කියලා. වේදනාව කියන එක ස්පර්ශපත්තියෙන් හටගෙන ස්පර්ශයේ නැතිවීමෙන් නැති වෙලා යන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වේදනාව හටගන්නේ ස්පර්ශපත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය උපදී. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුව ස්පර්ශයයි. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා විඳීම හටගනී. එතකොට ඇහෙන් රූපයක් දකින්නට අපිට විඳීම හට ගන්නවා. කනෙන් ශබ්දයක් අහනවා. කනයි ශබ්දයයි ඊට පස්සේ කනේ විඥානය හටගත්තට පස්සේ ඒ තුනේ එකතුව ස්පර්ශය. ඒ හේතුව කරගෙන ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. වේදනා පච්චය තණ්හා. වේදනාව හේතු කරගෙන තෘෂ්ණාව හට ගන්නවා. තණ්හා පච්චය උපාදාන. ඒ නිසා බැඳිලා යනවා. උපාදාන පච්චය භවෝ. ඒ නිසා කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ හට ගන්නවා. භව පච්චය ජාති. ඉපදීම භවයේ නිසා උපදීම හට ගන්නවා. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. සියලු දුක් දුම්නස් ඉපදීම නිසා හට ගන්නවා. ඒතර විඳීම කියන දේ හටගන්නේ මේ ඇහැ තුල. ඇහැයි රූපයයි ඇහි විඥානය නිසා ස්පර්ශය හටගෙන ඇහෙන් විඳීමක් හට ගන්නවා. ඇහි විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්. ඇහි විඳීම දුක් විඳීමක් වෙන්න පුළුවන්. ඇහි විඳීම උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්. කුමන ආකාරයකින් හෝ විඳීමක් හට ගන්නවා. ස්පර්ශපත්යෙන් හට ගන්නවා. ස්පර්ශය නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ වගේම කනින් සද්ද අහලා ඒ සද්දෙන් විඳීම හට ගන්නවා. සෝතම් පටිච්ච සද්දේ uppajjati සෝත විඥානං. කනත් ශබ්දයක් නිසා කනේ විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය හේතු කොටගෙන විඳීම හට ගන්නවා. දැන් කල්පනා කරලා බැලුවොත් ඇහෙන් රූපයක් දකින්න වාරයක් පාසා අපිට විඳීමක් හට ගන්නවා. කනෙන් අහන ශබ්දය අහන වාරයක් පාසා අපිට විඳීමක් හට ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා. ගඳ සුවඳ දැනගන්න වාරයක් පාසා විඳීමක් හට ගන්නවා. දිවෙන් රස දැන ගන්නවා. රස දැනගන්න වාරයක් පාසා අපිට විඳීමක් හට ගන්නවා. කයින් පහස දැන ගන්නවා. ස්පර්ශය වෙනවා කයි. කයේ පහස දැනෙන වාරයක් ගානේ අපිට විඳීමක් හට ගන්නවා. මනසින් අරමුණු සිටිනවා. විඳීමක් හට ගන්නවා. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්. ඒ විඳීම දුක් විඳීමක් වෙන්න පුළුවන්. ඒ විඳීම උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කුමන ආකාරයේ විඳීමක් හටගත්තත් ඒ සියලු විඳීම් හටගෙන වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි.
අනිත්‍ය නම් වූ ධර්මතාවයෙන් යුක්තයි. දුක් නම් වූ ධර්මතාවයෙන් යුක්තයි. අනාත්ම නම් වූ ධර්මතාවයෙන් යුක්තයි. ඒ කිසිම විඳීමක් මම මාගේ මගේ ආත්මය කියලා ගන්න හැකියාවක් නැහැ. ඒ සියලු විඳීම් මම මාගේ මගේ ආත්මය කියන දෙයකින් ශුන්‍ය වූ දෙයක්, හිස් වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරියට මේ වැස්ස කාලේට වැහි බින්දු වැටෙද්දී ඒ වැහි දී බුබුලු හටගatti ඒ දී බුබුලු සිඳී බිඳී යනවා වගේ. දී බුබුලු සිඳී බිඳී යනවා වගේ විදීම් සිඳී බිඳී යනවා. එක ෂණයකින් හට ගන්නවා වෙනස් වෙනව නැති වෙනවා. දකින්න ඇහෙන් දකින්න රූපයක් පාසා, කනෙන් අහන ශබ්දයක් පාසා, නාසයෙන් විඳින ගඳ සුවඳක් පාසා, දිවෙන් දැනගන්න රසයක් පාසා, කයෙන් දැනගන්න පහසක් පාසා, මනසින් හිතන අරමුණක් පාසා විදීම් හට ගන්නවා වෙනස් වෙනව නැති වෙනවා. හරියට දිය බුබුලු සිඳී බිඳී යනවා වගේ. නිත්‍ය නූ දෙයක්, අනිත්‍ය වූ දෙයක්. බොහෝ දිනෙක කල්පනා කරන්නේ මේ විඳීම නිත්‍ය එකක් කියලා. එක්ක යම්කිසි කෙනෙක් විඳීම හටගත්තම ඒ විඳීම නිත්‍යයි කියලා ගන්නවා. එක්ක දුක් විඳීමක් හට ගන්නවා. ඒ දුකේම බැස ගන්නවා. එහෙම නැත්නම් සැප විඳීමක් හට ගන්නවා. ඒ සැප විඳීම හටගත්තට පස්සේ එයා කල්පනා කරනවා මේක ඒකාන්තයෙන් විස්තර වූ දෙයක්. මේ සැපේ නම් ඒකාන්තයෙන් විස්තර දෙයක්. ඒ සැපේම පවත්වන්න උත්සාහ කරනවා. නමුත් සැප විඳීම කියන එක විස්තර වූ දෙයක් නෙමෙයි. මොහොතක් සැප විඳිනවා. තව මොහොතකින් දුකක් විඳිනවා. තව මොහොතකින් දුකත් සැපත් රහිත උපේක්ෂාවක් විඳිනවා. විඳීම මේ ආකාරයෙන් වෙනස් වෙලා යනවා. වේදනාව කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ දිය බුබුලක් ආකාරයෙන් දකින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඒ මොහොතේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට දේශනා කරනවා පින්වත් මහණනි මෙන්න මේ වගේ දේකුත් තියෙනවා. ඔන්න මිරිඟුවක් දකින්න ලැබෙනවා. ඇස් ඇති පුරුෂයෙක්ට මිරිඟුවක් දකින්න ලැබෙනවා. කාන්තාරයක මිරිඟුවක් දකින්නට ඒ පුරුෂයා කල්පනා කරනවා. හරියට සංඥාවත් මෙන්න මේ වගේ නේද කියලා. හඳුනා ගැනීම මෙන්න මේ වගේද කියලා. මිරිඟුවක් දැක්කට ඒක සත්‍ය උදයක් නෙවෙයිනේ. දැන් කාන්තාරේ ඈතින් පේනවා. ගස් කොළන් තියෙනවා වගේ පොකුණු තියෙනවා වගේ පේනවා. කාන්තාරයට දැඩි අවුරස්සිමේ වැටුණට පස්සේ ඒකේ තියෙන රස්නේ ගතිය නිසා ඒ වාතයේ ප්‍රසාරණය වෙනකොට මිරිඟුවක් වගේ දකින්න ලැබෙනවා. යම්කිසි ශේම භූමියක් වගේ පේනවා. ඒක දකින්න මුව මොකද කරන්නේ? පිපාසෙන් අර ශේම භූමිය කරා දුවනවා. නමුත් දුවන්න යන මිරිඟුව තිබ්බ තැනට යනකොට වෙන තැනක ආයේ දකින්න ලැබෙන්නේ නැහැ. ස්ථිරව මිරිඟුව දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාවත් අන්නේ වගේ කියනවා. හඳුනා ගැනීම. කොච්චරනම් සත්‍යද කියලා බලවොත් අපි කොච්චරනම් දේවල් මේ ඇහින් හඳුනා ගන්නවද? ඇහින් රූප හඳුනා ගන්නවා. අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා හීන ප්‍රනීත දුර ළඟ සියලු රූප හඳුනා ගන්නවා. හඳුනාගත්තට ඒ හඳුනා ගැනීම හටගෙන වෙනස් වෙලා නැති වෙලා යන දෙයක් හඳුනා ගැනීම කියන්නේ. ඒ සංඥාව හරියට මිරිඟුවකට වගේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංඥාව කියන එක චිත්‍රයක් වගේ කියනවා. මේ බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ. දැන් අපේ ඇස් පවතිනවා. කන් නාසය දිය කය පවතිනවා. ඒ වගේම අපේ කෙස් පවතිනවා. මේ පඨවි ධාතුර අයිති දේවල් පවතිනවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. මේ ඔක්කොම පඨවි ධාතුවේ ඇඳපු චිත්‍රයක් වගේ. ඇහෙන් හඳුනා ගන්නවා. තව මොහොතකින් වෙන දෙයක් හඳුනා ගන්නවා. සංඥාව හටගෙන වෙනස් වෙලා නැති වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. සංඥාව. ඒ වගේම තමයි ශබ්දය හඳුනා ගන්නවා අපි. කනට ඇහෙන ශබ්දේ එක එක හඬ හඳුනා ගන්නවා. මිනිසුන්ගේ ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද එක එක හඬ හඳුනාගද්දී අපි මේ හඳුනා ගන්න දේ තේරුම් ගන්නවා. නමුත් මේ හඳුනා ගැනීම නිත්‍ය වූ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය ස්පර්ශය නිසායි මේ සංඥාව හටගන්නේ. ඇහෙන් ස්පර්ශ වෙනකොට ඇහි රූප සංඥාව හට ගන්නවා. කනෙන් ශබ්දය අහලා ස්පර්ශය හට ගන්නකොට ශබ්ද සංඥාව හට ගන්නවා. ගඳ සුවඳ
දැනගෙන ගන්ධ සංඥාව හටගත්තම ගන්ධ සුවඳ කිරියේ හඳුනා ගැනීමක් හට ගන්නවා. රස දැනගත්තම රස සංඥාව ඇති වෙනවා. කයෙන් පහසක් ලැබුවම පොට්ටබ්බ සංඥාව හට ගන්නවා. නමුත් මේ හඳුනා ගැනීම කිසි දෙයක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා දකින්න කියලායි තථාගතයන් වහන්සේ දේශනා කරේ. හඳුනා ගන්න දේ හරියට මිරිඟුවක් වගේ. කොච්චර හඳුනා ගත්තත් මේ දේවල් සත්‍ය දේවල් නෙවෙයි. අපි දැන් කල්පනා කරොත් අපි පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් හඳුනාගත්තු රූප, හඳුනාගත්තු ශබ්ද, හඳුනාගත්තු ගඳ සුවඳ, හඳුනාගත්තු රසයන් ගැන කල්පනා කරොත් හැම දෙයක්ම මිරිඟුවක් වගේ. හැම දෙයක්ම චිත්‍රයක් වගේ, චිත්‍රපටියක් වගේ. පඨවි ධාතුවේ, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුවේ පවතින චිත්‍රයක් වගේ. ඒ කිසි දෙයක් මම වාගේ මගේ ආත්මය කියලා ගන්න බැරි ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. යම් කිසි මිනිස්සෙට අරටුවක් ඕන වෙනවා. ගහක අරටුවක් ඕන වෙලා ඒ මිනිස්සයා මොකද කරන්නේ? අරටුවක් හොයාගෙන යනවා. අරටුවක් හොයාගෙන ගිහිල්ලා කෙසෙල් වනාන්තරයකට යනවා. කෙසෙල් ගස් තියෙන වනාන්තරයකට ගිහිල්ලා පොරවක් අරගෙන කෙසෙල් ගස් කපා අරටුව හොයනවා. පින්වත් මහණනි අන්න මේ වගේ කියනවා මේ සංස්කාර. මිනිස්සු එක එක දේවල් කරනවා. අපි සංස්කාර කියලා ගත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ඇවිදින එකත් සංස්කාරයක්. ඉඳගෙන ඉන්න එකත් සංස්කාරයක්. හිටගෙන ඉන්න එකත් සංස්කාරයක්. ඉදිරිය බලන එකත් සංස්කාරයක්. මේ හැම දෙයක්ම හටගෙන වෙනස් වෙලා නැතිලා යන දේවල්. මේ අපි කියන දේවල්, කරන දේවල්, හිතන දේවල්, සියලු දේවල් සංස්කාර වලට අයිති. ඒ සංස්කාර කොතෙක් සිද්ධ කරත් හැම දෙයක්ම හටගෙන විනාශ වෙලා නැතිලා යන දේවල්. හරයක් නැති දෙයක්, අරටුවක් නැති දෙයක්. ඒතර මේ සංස්කාර ගැන අපි කල්පනා කරොත් ඒ සංස්කාර දැන් අපි හිතමු අපිට යම් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒකත් සංස්කාරයක්. රස්සාවල් කරන්න ලැබෙනවා. ඒවත් සංස්කාර. ඒතර මේ ජීවිතයක් ලැබිලා තිනවා. ඒකත් සංස්කාරයක්. මේ සංස්කාර අරටුවක් නැති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නුවණැති පුරුෂයෙක් මේ සංස්කාර දිහා බලනවා නම්, මේ කරන කින දේවල් දිහා බලනවා නම්, ඒ සියලු දේවල් Tamanට වැටෙන්න පටන් ගන්නවා. මේවා අනිත්‍ය දේවල්. ඇවිදගෙන ගියත් ඒක අනිත්‍ය වෙලා යනවා. හිටගෙන හිටියත් ඒක අනිත්‍ය වෙලා යනවා. වාඩි වෙලා හිටියත් ඒක අනිත්‍ය වෙලා යනවා. නිදාගත්තත් අනිත්‍ය වෙලා යනවා. කෑවත් බිව්වත් යමක් කමක් කරත් කිව්වත් හිතුවත් මේ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ සියලු දේවල් සංස්කාර කියන ධර්මයන්ට අයිති වෙලා යනවා. ඒක සංස්කාරයන් ගැන බුදුන් වහන්සේ දේශනා කරේ සංස්කාරයන් කියන්නේ හට ගැනීමක් පවතිනවා. වෙනස් වීමක් පවතිනවා. ඒ වගේම නැතිවීමක් පවතිනවා. සංස්කාර හටගෙන වෙනස් වෙලා නැති වෙලා යන අනිත්‍ය නම් වූ ධර්මයට අයිතු දෙයක්. සංස්කාර කියන්නේ දුක නම් වූ ධර්මයට අයිති එකක්. සංස්කාරය කියන්නේ අනාත්ම වූ ධර්මයට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සංස්කාර දියා හිස් වූ දෙයක් වශයෙන් බලන්න. මේ සංස්කාර අනිත්‍ය වූ දෙයක් වශයෙන් බලන්න. අසාර වූ දෙයක් වශයෙන් බලන්න. හරියට කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ මේ සංස්කාර දිහා බලන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි මෙන්න මේ වගේ දේකුත් තියෙනවා. ඔන්න මිනිස්සෙක් හතරමං හන්දියට ඇවිල්ලා විද්‍යාකාරයෙක් හෝ ඒ විද්‍යාකාරයේ ගෝලයෙක් ඇවිල්ලා මායා පෙන්නනවා. මායා දක්වනකොට ඒ විද්‍යාකාරයෙක් මායා පෙන්නනවා වගේ නුවණැති පුරුෂයෙක් කල්පනා කරනවා මෙන්න මේ වගේ. මේ විද්‍යාව කියන එක ඇත්ත දෙයක් නෙවෙයි. මේ දේ නම් අසාරූ දෙයක්. මේකේ ගණ්ඩ දෙයක් නම් ස්ථිරව ගණ්ඩ ඇති දෙයක් නම් නෑ. ඔන්න ඔය විදිහට කල්පනා කරනකොට ඒ නුවණැති මනුස්සයාට වැටහෙනවා අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා මේ ආධ්‍යාත්මී යම් කිසි විඥානයක් පවතිනවා නම් ඒ විඥානයත් හරියට මායාවක් වගේ විද්‍යාවක් වගේ. බාහිර වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා යම් කිසි විඥානයක් පවතිනවා නම් ඒ විඥානය හරියට මායාකාරී වගේ කියලා දකිනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ විඥානය කෙරෙහි මායාකාරයක් වගේ දකින්න කියලා.
තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇහි විඥානේ හට ගන්නවා. ඇහෙන් දැන ගන්නවා. රූප දැන ගන්නවා වෙන් කළා. කනෙන් විඥානේ හට ගන්නවා. කනෙන් දැන ගන්නවා. දැන ගැනීම පවතිනවා. නමුත් මේ දැන ගැනීම මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. ඒ දැන ගැනීම අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යනවා. ඒ දැනගන්න දේ දුක්ඛ ස්වභාවයට පත් වෙලා යනවා. ඒ දැනගන්න දේ අනාත්ම ස්වභාවයට පත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥානයත් අන්‍ය වගේ කියනවා. මායාකාරයක් වගේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ විඥානයේ ස්වභාවය ගැන. ඒ විඥානය කියන්නේ විඥානාතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. මහන්නි දැනගන්නවා කියන අර්ථයෙන් මම විඥානය කියලා පනවනවා කියලා. ඒතර අපි රූප දැනගන්නේ ඇහෙන්. ඒතර මේ දැන ගැනීම විඥානයයි. අපි යමක් දකිනවා නම් ඒ දකින්නේ දැනගන්නේ විඥාණයෙන්. ඇහෙන් දැක රූපේ දැනගන්නේ විඥාණයෙන්. කනෙන් ශබ්ද දැනගන්නේ විඥාණයෙන්. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ විඥාණයෙන්. කයෙන් පහස දැනගන්නේ විඥාණයෙන්. මනසින් අරමුණු දැනගන්නේ විඥාණයෙන්. ඒතර මේ දැනගන්න දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනිත්‍ය වූ එකක්. දැන ගැනීම හට ගැනීමක් පවතිනවා, වෙනස් වීමක් පවතිනවා, නැතිවීමක් පවතිනවා. ඒතර මේ දැනගන්න දේ මම මාගේ මගේ ආත්මයේ තොර වූ දෙයක් ලෙස දකින්න ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් වහනේ රූපය පින පිටක් වගේ දෙයක්. විදීම උපමා කළ හැක්කේ දීව බුබුලකටයි. සංඥා මිරිඟුවක් වගේ දෙයක්. සංස්කාර කියන්නේ කෙසෙල් කඳන් වගේ දෙයක්. විඥානය කියන්නේ විඥාකාරයක් වගේ වූ දෙයක්. පින්වත් මහණනි යම් කිසි කෙනෙක් යමෙක් ඒ ගැන යම් විදියකින් නුවණින් සිතනවා නම් නුවණින් විමසා බලනවා නම් හිස් වූ දෙයක් හැටියට තුච්ඡ වූ දෙයක් හැටියට නුවණින් දකිනවා නම් මහා ප්‍රඥාවකින් යුතු බුදුරජාන් වහන්සේ මේකය ගැන වදාලේ ගැරිය යුතු දෙයක් හැටියට කරුණු තුනක් බැහැර වුණාට පස්සේ සෝහනට අත්හැර දාපු රූපය කෙනෙක් දකිනවා නම් ආවශ්‍යයත් උණුසුමත් විඥානයත් යන කරුණු තුන යම් කිසි දවසක මේ ශරීරයෙන් බැහැර වුණාට පස්සේ මේ ශරීරය කියන එක සතුන්ට ආහාරයක් වෙලා යනවා. බුදුරජාන් වහන්සේ ඒ ආකාරයෙන් පංච උපාදානස්කන්ධය රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන ඒ පංච උපාදානස්කන්ධය කිරි නොයැලෙන ආකාරයෙන් ඉදා ඒ ස්වාමීන් වහන්සේලාට ධර්මයේ දේශනා කොට වදාලා. ඉතින් අපිටත් මේ පංච උපාදානස්කන්ධය කිරි යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් මේ පංච උපාදානස්කන්ධය කිරි යම්කිසි අවබෝධයක් ලබාගෙන මේ පංච උපාදානස්කන්ධය කිරි ඇල්ම දුරු කරන්න හැකියාව තියෙනවා නම් ඇල්ම බැහැර කිරීමේ හැකියාව තියෙනවා නම් ඒක අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. උත්තරීතර බවට පත් කරනවා. සංසාරේ කෙටි කරනවා. සංසාර ගමනින් නිදහස් කරනවා. ඉතින් අපි සියලු දෙනාටත් මේ ධර්මයේ තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න මේ රැස් කර ගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාරක ධර්මයක් වේවා. සාදු සාදු සාදු. අද දින වස්තාන ධර්මදේශනා අනුග්‍රහකත්වයෙන් දරන්නේ කැනඩාවේ ටොරන්ටෝ මහාන්මෙවුනා භාවනා අසපුට සම්බන්ධ පින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ සුජීවත්ව සිටින දෙමාපියන්ට පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම ඒ වගේම නිපුණුයි සහ සුපුණී දියණියන්ට ආශිර්වාද කිරීම පිණිස ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කිරීම, කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කිරීම, ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් මියගිය සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනාව කිරීම, ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්මය අවබෝධ කිරීමට මේ පින හේතු උපකාර වේවා කියන අරමුණින් ඒ වගේම මේ ධර්ම දාණයෙන් රැස්ුණ පින ඒ පින්වත් සියලු දෙනාට නන්නයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ඒ වගේම කැනඩාවේ ටොරන්ටෝ මහමෙවුනා භාවනා අසපුවේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවෙන් රැස්ුණ පින
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතුපකාර වේවා කියන අරමුණු වලින් තමයි මේ ධර්ම දේශනාව පවත්වන්න යෙදුනේ. ඉතින් රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මුලින්ම අපි දෙවියන්ට අනුමෝදන් කරමු. භූමාෂ්ට දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා වැඩවසන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවරුන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආවුස වර්ණ සැප බල වඩ වඩාත් දියුණු වෙත්වා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන් ඉවෙත්වා. දෙවියන්ට දුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින වස්තාන ධර්ම දේශනා දායකත්වයෙන් දරන පින්වතුන්ට ඒ කැනඩාවේ ටොරන්ටෝ මහමෙවුනා භාවනා අසපුර සම්බන්ධ පින්වතුන්ට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දිනාටම සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාරක ධර්මයක් වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කැනඩාවේ පදිංචි නිපුණි සහ සුපුණි දියණිවරුන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ සියලු දිනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාරක ධර්මයක් වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.